තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි, සූත්‍ර දේශනාව ආරම්භ කරන්නට සූදානම් වන්නේ අද දවසේ අපිට නියමිතව පවතින මජ්ක්‍ධිම නිකායේ දෙවන සූත්‍ර දේශනාව මූලපණ්ණාසකයේ මූලපරියාය වර්ගයේ අයිති සූත්‍ර දේශනාව අතරත් දෙවන සූත්‍ර දේශනාව අපේ සූත්‍ර දේශනා මාලාවේ දෙවන සූත්‍ර දේශනාව විදිහටත් මේ සූත්‍රය සලකන්න පුළුවන්. මේ සූත්‍රයේ නම සබ්බාසව කියන සූත්‍රය. සූත්‍රයේ නමේ තේරුම තමයි සියලුම කෙලෙස් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රය. සබ්බ ආසව සියලුම කෙලෙස් පිළිබඳව තමයි මේ සූත්‍රය තුළ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍රය දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරනවා සබ්බාසව සංවර පරියායං ඕභික්කවේ දේශිස්සාමි කියලා. ඒ තමයි සියලුම කෙලෙසුන් නැති කිරීමට උපකාරී වන ක්‍රම පිළිබඳව දේශනා කරමින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරන්නේ. එතෙන්ද බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා තමන් වහන්සේ කෙලෙසුම් නැති කිරීම ගැන කියලා දෙන්නේ දැනගන්න කෙනාටත් දැක ගන්න කෙනාටත් පමණයි කියලා. එහෙම නැතිව දැනගන්නේ නැති දැකගන්නේ නැති කෙනාට නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේම පවසනවා මොකක් දැනගන්න මොකක් දැක ගන්න කෙනාටද කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයනවා මේ විදිහට. ඒ තමයි යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය දැනගන්න දැක ගන්න කෙනාට තමයි මේ සියලුම කෙලෙසුන් නැති කිරීම පිළිබඳව කියලා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අයෝනිසෝ මනසිකාරය නිසා හට නොගත් කෙලෙසුන් පවා හට ගන්නවා, හටගෙන තියෙන කෙලෙසුන් වැඩි වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම යෝනිසෝ මනසිකාරය නිසා හට නොගත් කෙලෙස් හටගන්නේ නැහැ, හටගෙන තියෙන කෙලෙස් නැති වෙලා යනවා කියලා අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ තියෙන වෙනස පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතකොට අයෝනිසෝ මනසිකාරය කියලා කියන නුවණින් මෙනෙහි නොකිරීම, යෝනිසෝ මනසිකාරය කියලා කියන නුවණින් මෙනෙහි කිරීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුලදී කෙලෙසුන් නැති කරන ආකාර 7ක් පිළිබඳව දේශනා කළ තිබෙනවා. ඒ තමයි දස්සනා පහතම්. ඒ කියන්නේ දර්ශනීයෙන් සෝවාන් මාර්ග නුවණින් නැති කරන්න ඕන කෙලෙස්. ඒ වගේම සංවරා පහතම්, සංවරයෙන් නැති කරන්න ඕන කෙලෙස්. පටිසේවනා පහතම්, ඒ කියන්නේ නුවණින් යුක්තව පාවිච්චි කිරීමෙන් නැති කරන්න ඕන කෙලෙස්. අදිවාසනා පහතම්, වීරයෙන් යුක්ත විවසීමෙන් දුරු කරන්න ඕන කෙලෙස්. පරිවර්ජනා පහතම්, බහැර කිරීමෙන් දුරු කරන්න ඕන කෙලෙස්. විනෝදනා පහතම්, නුවණින් සලකා දුරු කරන්න ඕන කෙලෙස්. භාවනා පහතබ්බ සමත විදර්ශනා භාවනාවන්. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම දිනු කිරීමෙන් දුරු කරන්න ඕන කෙලෙස් කියලා. ඒ කෙලෙස් දුරු කරන ආකාර 7ක් පිළිබඳව මේ සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් ඒ ක්‍රම පිළිබඳව විස්තර කිරීමක් සිදු කරනවා. පළවෙනි ක්‍රමය විස්තර කරන ගමන් කියන දස්සනා පහතබ්බ කියන දර්ශනයෙන් හෙවත් සෝවාන් මාර්ග නුවණින් දුරු කරන කෙලෙස් පිළිබඳව සිහිපත් කරන ගමන් බුදුරජාණන් වහන්සේ අසෘතවත් පෘථග්ජනයා කියන්නේ කවුද? සෘතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද කියලා ඒ දෙදෙනාගේ වෙනස පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අපිට ඒ විස්තර කිරීම විශේෂයෙන් මූලපරියාය සූත්‍රයේදී යම් ආකාරයකට හමු වුණා. අපිට මේ සූත්‍රයේදීත් ඒ කාරණාව දකින්න පුළුවන්. අපි බලමු අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය කොහොමද කියලා. අසෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාව හඳුනන්නේ නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැහැ. ආර්ය ධර්මයක හික්මෙන්නේ නැහැ. සත්පුරුෂයන්ව හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයක හික්මෙන්නේ නැහැ. ඒ වගේම අසෘතවත් පෘථග්ජනයා සිහි කරන්න ඕනේ මොනවද, සිහි නොකරන්න ඕනේ මොනවද කියලා දන්නේ නැහැ. ඒ වගේම අසෘතවත් පෘථග්ජනයා නුවණින් සිහි කරන්න ඕන දේ මොනවද, නැති දේ මොනවද කියලා දන්නේ නැති නිසා එයා මොකද කරන්නේ? සිහි කරන්න හොඳ නැති දේවල් සිහි කරනවා, සිහි කරන්න ඕන දේවල් සිහි නොකර ඉන්නවා. ඒ තමයි අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ආර්යයන් වහන්සේලාව හඳුනනවා,
ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ හොඳින් හික්මෙනවා. සත්පුරුෂයන් වහන්සේලාව හඳුනනවා. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. ඒ වගේම සත්පුරුෂ ධර්මයේ හොඳින් හික්මෙනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නුවණින් සිහි කරන්න ඕනේ මොනවද? සිහි කරන්න හොඳ නැත්තේ මොනවද කියලා දන්නවා. ඒ වගේම ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නුවණින් සිහි කරන්න ඕනේ මොනවද? සිහි කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා දන්න නිසා සිහි කරන්න ඕන දේවල් සිහි කරනවා. සිහි කරන්න හොඳ නැති දේවල් සිහි නොකර ඉන්නවා. සිහි කළ යුතු දේම විතරයි සිහි කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී ආර්ය ශ්‍රාවකයන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව සිහිපත් කළා. ඒ වගේම එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මොනවද සිහි කරන්න හොඳ නැති දේවල් සිහි කරන්න හොඳ දේවල් කියලා. සිහි කරන්න හොඳ නැති දේවල් තමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා යම් දෙයක් සිහි කරනකොට අපි ගාව නැති කාමාශ්‍රවයන්, භවශ්‍රවයන්, අවිද්‍යාශ්‍රවයන් උපදිනවනම් ඒ වගේම තියෙන කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව තවත් වැඩි වෙනවා නම් ඒව තමයි සිහි කරන්න හොඳ නැති කියලා. කියන්නේ අපි ගාව නැති කෙලෙස් උපදිනවා නම්, තියෙන කෙලෙස් වැඩි වෙනවා නම් ඒ වගේ දේවල් සිහි කරන්න හොඳ නැහැ කියලා තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ කෙටියෙන් සිහිපත් කළේ. ඒ වගේම සිහි කරන්න හොඳ දේවල් තමයි යම් දෙයක් සිහිපත් කරනකොට නූපන් කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව තවදුරටත් උපදින්නේ නැත්තම් ඒ වගේම අපි ගාව තියෙන කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව නැති වෙලා යනවා නම් ඒව තමයි සිහි කරන්නට ඕනේ. කියන්නේ යම් දෙයක් සිහි කරනකොට අපි ගාව නැති කෙලෙස් තවදුරටත් ඇති වෙන්නේ නැත්තම් ඇති වෙලා තියෙන කෙලෙස් නැති වෙලා යනවා නම් ඒ දේවල් තමයි සිහි කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. එතකොට මේ විදිහට සිහි නොකරන්න ඕන දේවල් සිහි කරනකොට අර අසුතවත් පෘථග්ජනයාගේ නූපන් කෙලෙස් හට ගන්නවා. ඒ වගේම හටගෙන තියෙන කෙලෙස් තවදුරටත් වැඩි වෙන්න පටන් ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම මේ අසුතවත් පෘථග්ජනයා තුල හයවැදාරුම් දෘෂ්ටීන් කියන දෘෂ්ටීන් හයක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ වගේම සුතවත් ශ්‍රාවකයා සිහි කරන්න හොඳ දේම විතරක් සිහි කරන නිසා, සිහි කරන්න හොඳ නැති දේවල් සිහි නොකර ඉන්න නිසා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා තුල නූපන් කෙලෙස් තවදුරටත් නූපදින බවත්, ඒ වගේම හටගත්ත කෙලෙස් නැති වෙලා යන බවත් බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙන වෙනම මේ අසුතවත් පෘථග්ජනයා අයෝනිසෝ මනසිකාරයේ දෙන හැටිත්, ඒ වගේම සුතවත් ආර්ය ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරයේ දෙන හැටිත් පෙන්වලා දුන්නා. ඒ වගේම ඒ නිසා මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාත් අසුතවත් පෘථග්ජනයාත් ලබන ප්‍රතිඵල පිළිබඳවත් වෙන වෙනම මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මුලින් සිහිපත් කරනවා අසුතවත් පෘථග්ජනයා අයෝනිසෝ මනසිකාරයේ දෙන හැටි කියන නුවණින් සිහි නොකර ඉන්න ආකාරය පිළිබඳව මෙතෙන්දී සිහිපත් කරනවා. ඒ අසුතවත් පෘථග්ජනයා අතීතයේ පිළිබඳ සැක පහල කරනවා. එයා මොකද කරන්නේ? ඉස්සර මං ඉඳලා තියෙනවද? ඉස්සර මං ඉඳලා නැද්ද? ඉස්සර මං හිටියානම් කවුරු වෙලා ඉන්නේ නැද්ද? ඉස්සර මං හිටියානම් කොයි විදිහට ඉන්නේ නැද්ද? ඉස්සර මං කවුරු විදිහට ඉඳලා කවරෙක් බවට පත් වෙන්නේ නැද්ද කියලා ඒ වගේ අතීතයේ පිළිබඳව සැක පහල කරනවා. ඒ වගේම අනාගතයේ පිළිබඳව සැක පහල කරනවා. අනාගතයේ මං ඉඳීවිද? අනාගතයේ මං ඉන්න එකක් නැද්ද? අනාගතයේ මං කවුරු වෙලා ඉඳීවිද? අනාගතයේ මං කොහොම ඉඳීවිද? අනාගතයේ මං කවුරු විදිහට පත් වෙලා ඉඳීවිද කියලා අනාගතයේ පිළිබඳවත් සැක පහල කරනවා. ඒ වගේම වර්තමානයේ පිළිබඳව සැක පහල කරනවා. ඇත්තෙන්ම මං ඉන්නවද? මං නැද්ද? මං කවුද? මං කොහොම කෙනෙක්ද? ඇත්තෙන්ම මේ මං කොහේ ඉඳන් කොහේ ආපේ කෙනෙක්ද? ඊට පස්සේ මං කොහේ යනවද? මෙන්න මේ විදිහට මේ වර්තමානයේ ගැනත් එයා සැක පහල කරනවා. එතකොට මෙන්න මේ විදිහට අසුතවත් පෘථග්ජනයා අයෝනිසෝ මනසිකාරය කියන නුවණින් මෙනෙහි නොකරන නිසා එයාට ලැබෙන ප්‍රතිඵල පිළිබඳ බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. දෘෂ්ටි 6ක් තියෙනවා. මේ දෘෂ්ටි 6න් මොකක් හරි දෘෂ්ටියක් ඔහු තුල ඇති වෙනවා කියලා. ඒ තමයි පළවෙනි දෘෂ්ටිය සාස්වත දෘෂ්ටිය. එතකොට අර පුද්ගලයාට අතීතය ගැන, වර්තමානය ගැන, අනාගතය ගැන සැක පහල කර මේ අසුතවත් පෘථග්ජනයාට සාස්වත දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උච්ඡේද දෘෂ්ටිය මගේ ආත්මය නැති වෙලා යන එකක් කියලා, මරණින් මතු සදාකාලික ආත්මයක් නැහැ කියලා දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. ආත්මයක් නැහැ කියන දෘෂ්ටිය. ඒ වගේම ආත්මයකින් තමයි මං ආත්මය හඳුනාගන්නේ කියන දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආත්මයක් නොවන දෙයකින් තමයි
මං හඳුනාගන්නේ ආත්මයක් නොවන දේ. ඒ කියන්නේ ආත්මයක් නොවන දේ තමන් හඳුනාගන්නේ ආත්මයක් තුලින් කියලා දෘෂ්ටියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මං ආත්මය හඳුනාගන්නේ අනාත්මයක් තුලින් කියලා දෘෂ්ටියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කතාබස් කරන සැප දුක් විඳින ආත්මයක් තමන් තුල තියෙනවා කියලා හැඟීමක් ඇති වෙනවා. හොඳ නරක කර්ම විපාක විඳින්නේ ඒ ආත්මයෙන් තමයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම මා තුල තියෙන ආත්මය නිත්‍ය එකක්, ස්ථිර එකක්, සදාකාලික එකක්, වෙනස් නොවන ස්වභාවයුක්ත එකක්, හැමදාම එකම විදිහට තියෙන එකක් කියලා ඒ පිළිබඳව දෘෂ්ටියක් ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ අසෘතවත් පුතග්ජනයා තුළ ආත්මය පිළිබඳව ඇතිවන දෘෂ්ටි 6ක් පිළිබඳව සිහිපත් කරලා අර අසෘතවත් පුතග්ජනයාට මේ කියපු දෘෂ්ටි 6න් මොකක් හරි දෘෂ්ටියක් ඔහු තුළ ඇති වෙනවා. කියන්නේ මට ආත්මයක් තියෙනවා කියලා, එහෙම නැත්නම් මට මගේ ආත්මය නැති වෙලා යන එකක්, ආත්මයකින් තමයි මම ආත්මය හඳුනාගන්නේ. ආ කියන ආත්මයකින් තමයි මගේ තවත් ආත්මයක් හඳුනාගන්නේ, ආත්මය හඳුනාගන්නේ. ඒ වගේම ආත්ම නොවන දේ මං හඳුනාගන්නේ ආත්මයක් තුලින්. ඒ වගේම මං ආත්මය හඳුනාගන්නේ අනාත්මයක් තුලින්. එහෙම නැත්නම් මේ ආත්මය කියන එක මා තුළ ඒ කියන්නේ කතාබස් කරන සැප දුක් වේදන ආත්මයක් තමන් ගාව තියෙනවා. ඒකේ හොඳ නරක කර්ම විපාක තියෙන ආත්මය තුලින් තමයි. ඒ වගේම තමා තුළ තියෙන ආත්මය නිත්‍ය එකක්, ස්ථිර එකක්, සදාකාලික එකක්, වෙනස් නොවන ස්වභාවයුක්ත එකක්. ඒ විශ්වාසයක් ඇති කර ගන්නවා. එහෙම හැඟීමක් ඇති කර ගන්නවා. ඒ විදිහට මේ ආත්මය පිළිබඳව ආකාර 6ක දෘෂ්ටි 6ක් බුදුහාමුදුරුවෝ සිහිපත් කරලා මේ අසුතවත් පෘථග්ජනයා තුළ අර කියපු අයෝනිසෝ මනසිකාරය නිසා මේ වගේ දෘෂ්ටියක් මේ 6න් මොකක් හරි දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන් කියලා සිහිපත් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ දෘෂ්ටි පහළ වෙනකොට ඒ දෘෂ්ටීන් පිළිබඳව ඒ පුද්ගලයාට හැඟෙන එක ඇත්තක් වගේ, ස්ථිර එකක් වගේ කියලා තමයි හැඟෙන්නේ. එතකොට අපි සමහරක් කලාවට සමහරක් ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ මේ ආත්ම දෘෂ්ටිය අපි ගාව විවිධ කෝණවලින් මේ කියපු ආකාර 6න් අපි ගාවත් යම් ක්‍රමයකට ආත්මය පිළිබඳව යම් දෘෂ්ටියක් තියෙන නිසා තමයි සමහරක් අවස්ථාවලදී අපි මමයේ මාගේ කියන හැඟීම අරගෙන ඒ ආත්ම සංකල්පයේ ඉඳලා සමහරක් වෙලාවට ප්‍රශ්න වලට අපි පෙරතුරු හොයන්න ගිහිල්ලා ගැටුම් ඇති කරගන්නේ ඉන්නේ අසුතවත් පුතග්ජනයාගේ ස්වභාවය අපි ගාව තියෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ දෘෂ්ටි වලට හිර වෙලා යනවා කියලා කියන්නේ, ඒ වගේම දෘෂ්ටි කාන්තාරය කියලා කියන්නේ, දෘෂ්ටි හුල කියලා කියන්නේ, දෘෂ්ටි කම්පන කියලා කියන්නේ, දෘෂ්ටි බන්ධනය කියලා කියන්නේ මෙන්න මේකට කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. මෙන්න මේ කියන දෘෂ්ටි 6න් මොහොකට හරි වැටෙන එක තමයි දෘෂ්ටිගත වෙනවා කියන්නේ, දෘෂ්ටි වලට හිර වෙලා යනවා කියන්නේ, දෘෂ්ටි කාන්තාරය කියන්නේ, දෘෂ්ටි හුල කියලා කියන්නේ, දෘෂ්ටි කම්පනය කියලා කියන්නේ, දෘෂ්ටි බන්ධනය කියලා මේ කියන කාරණා පිළිබඳ බුදුහාමුදුරුවෝ නම් කීපයකින් විවිධාකාරයෙන් සිහිපත් කරන්නට දුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අසුතවත් පෘථග්ජනයා මෙන්න මේ කියපු දෘෂ්ටි බන්ධනයන් එක්ක එකතු වෙලා ඉන්නකොට එයාට මොකද වෙන්නේ? ඉපදීමෙන්, ජරාවටපත් වීමෙන්, මරණයෙන්, ශෝක වලින්, වැළපීම් වලින්, කායික දුක් වලින්, මානසික දුක් වලින්, ඒ වගේම ඒ වැළපීම් වලින් නිදහසක් වෙන්න බෑ. එයා කිසිම දුකකින් නිදහස් වෙන්නේ නැහැ. මොකද මේ හැම දෘෂ්ටියකටම බැඳලා ඉන්න නිසා තමයි යාට ඉපදීම, ජරාව, මරණය, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක් මේ හැම දෙයක්ම ඇති වෙන්නේ මොකක් නිසාද? මේ දෘෂ්ටි බන්ධනත් එක්ක ඉන්න එක නිසා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සෝතවත් ආර්ය ශ්‍රාවකයා යෝනිසෝ මනසකාරයේ දෙන හැටි කරන නුවණින් මෙනෙහි කරන්නේ කොහොමද කියලා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය මේක තමයි කියලා අවබෝධය ඇතිවන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මෙහෙම හිතන්න පටන් ගන්නකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා තුළ මොකද වෙන්නේ? මේ සසරට බැඳලා තියෙන බන්ධන තුනක් කැඩිලා යන්න පටන් ගන්නවා. ඒ බන්ධන තුන මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරමාස. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්මය පිළිබඳ කියන්නේ මමයේ මාගේ කියන හැඟීම. ඒ වගේම විචිකිච්ඡා බුද්ධ ආදී අටතැන්හි සකය, සීලබ්බත පරමාස කියන්නේ විවිධ වැරදි සීල වෘත පිළිබඳව බැඳීම. එතකොට මෙන්න මේ කියන සංයෝජන තුන නැති වෙලා යනවා. ඒ සංයෝජන තුන නැති වෙලා යන පුද්ගලයා අපි ධර්මයේ ඉගෙනගෙන තිබෙනවා සෝවාන් ඵලයටපත් වෙන උත්තමයන් වහන්සේ කියලා. අන්න ඒක තමයි දර්ශනයෙන් කෙලෙස් නැති කරලා දාන්න ඕන ක්‍රමය කියලා කියන්නේ. එතකොට
අසුතවත් පු탁ජනයා තුල එහෙම දර්ශනයක් දැක්මක් නුවණින් මෙනෙහි කිරීමක් නැති නිසා මොකද වෙන්නේ? අර කීප විදිහට දෘෂ්ටි ගණනාවක් ඇති වෙලා. එයා විවිධ දෘෂ්ටිගත භාවයන්ටපත් වෙලා තවත් මේ සසර දුකටපත් වෙනවා. ඉපදෙනවා, මැරෙනවා, ශෝක වෙනවා, වැළපෙනවා. ඒක යාගේ නිමාවක් නෑ. හැමදාම යාට ඒක උරුම දෙයක්. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? මේ කියපු කාරණා, කියන්නේ දුක දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය මේකයි කියලා අවබෝධ කරගෙන නුවණින් හිතන්න පටන් ගන්න නිසා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා සංසාරයට අපුව බැඳලා තියෙන බන්ධන තුනක් නැති කරලා ඒ තමන් වහන්සේ සසර කෙටි කරගන්න මාර්ගය සකස් කර ගන්නවා. එතකොට ඒ විදිහට නුවණින් මෙනෙහි කිරීමෙන් දර්ශනයෙන් සෝවාන් ආදී මාර්ග නුවණින් නැති කරන්න ඕන කෙලෙස් මොනවද කියලා ඉතින්දි බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව සිහිපත් කළේ. තමයි ආත්මය හා සම්බන්ධ දෘෂ්ටි අපි නැති කරන්න ඕනේ සෝවාන් මගඵල නුවණ. ඒක තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන නැති කරාම අපිට මාර්ගඵල ලාභී උත්තමයන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මාර්ගඵලයන්ටපත් වුණාට පස්සේ සසර ගමන කෙටි වීම ස්ථිරයි. එතනින් එහාට ආපස්සට වීමක් වෙන්නේ නැහැ. ඉදිරියටම තමයි ගමන් කරන්නේ. ඊළඟ දෙවෙනි ක්‍රමය තමයි කෙලසුන් නැති කරන සංවර වීම තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ද සිහිපත් කරනවා ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් අසංවර වුණාම අපිට පීඩාකාරී දැවිලි සහගත කෙලෙස් හට ගන්නවා. අන්න ඒ වගේ කෙලෙස් හට ගැනීම නැති වෙලා යනවා අපි මේ ඉන්ද්‍රියන් සංවර කරගත්ත. මේ නිසා මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තුලින් අපි කෙලෙසුන් නැති කිරීමට උත්සාහ කරන්නට ඕන. ඉන්ද්‍රියන් අසංවර වීම නිසා අපිට ඇතිවන ප්‍රශ්න ගැටලු ඒ පීඩා බාධා සියල්ලක්ම නැති කරගන්න පුළුවන් මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තුළ. එතකොට ඉන්ද්‍රිය සංවරය තුළනොත් අපිට කෙලෙසුන් ඇතිවීම නැති කරලා දාන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම පරිහරණය කිරීමේදී නුවණින් මෙනෙහි කිරීමෙන් කොහොමද කෙලෙස් නැති කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ තමයි ගිහි පැවිදි අපි හැමදෙනාටම අත්‍යවශ්‍ය කරන සිව්පසය. ඒ වගේම අපිට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය, ඔය අතන්ට ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ගෙවල් දොරවල්, බෙහෙත් මේවා පරිහරණය කරනකොට අපි පරිහරණය කිරීමේ අරමුණ නුවණින් මෙනෙහි කරන්න ඕන. එතකොට අරමුණ නුවණින් මෙනෙහි කරන්නේ නැති වුනහම තමයි අපිට ඒවා නිසා ප්‍රශ්න ඇති වෙනවා. සමහර කරණ අපි අඳින සිවුර නිසා ප්‍රශ්න ඇති වෙනවා. ඔයත් අඳින ඇඳුම් පැළඳුම් නිසා, ආහාර පාන නිසා අපිට ප්‍රශ්න ඇති වෙනවා. ගෙවල් දොරවල් නිසා ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම බෙහෙත් නිසා ප්‍රශ්න ඇති වෙනවා. මොකද අපි දන්නේ නැහැ මොකටද අපි මේක පරිහරණය කරන්නේ කියලා. හැබැයි අපි දන්නවා නම් මේ දේවල් පරිහරණය කරන්නේ මේකයි කියලා, ඒකේ අරමුණ දන්නවා නම්, ඒ පිළිබඳ නුවණින් මෙනෙහි කිරීමක් කරනවා නම් අර කියපු කාරණා නිසා අපිට ප්‍රශ්න පීඩාවක්, ඒ වගේම ප්‍රශ්න පීඩා ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට පරිහරණය කිරීමේදී නුවණින් මෙනෙහි කිරීම තුළින් නැති කරන්න පුළුවන් කෙලෙස් පිළිබඳ බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා චේවර හේවත් මේ ඇඳුම් පැළඳුම් පරිහරණයේ අරමුණ. මොකටද අපි මේවා ඇඳුම් අඳින්නේ? ඒ තමයි සීතලෙන්, උණුසුමින්, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, අවුවෙන්, සොළඟින්, සර්පයන්ගෙන් වන කරදර වලින් වැළකීලා ඉන්න. ඒ වගේම ලැජ්ජාව ඇති වෙන තැන් වහ ගන්න තමයි අපි ඇඳුම් පැළඳින් අඳින්නේ. එතකොට අපි අරමුණ ඒකයි. නමුත් අපි එතනින් එහා ගිහිල්ලා වෙන අරමුණක් ඇතිව ඇඳුම් අඳින්න පටන් ගත්තොත්, අපි මේ පිළිබඳ නුවණින් මෙනෙහි නොකර කටයුතු කළොත් අපි ඇඳුම්ම නිසා ගොඩාක් ප්‍රශ්න ගැටලු වලට මුහුණ පාන්න පටන් ගන්නවා. ඒ වගේම ආහාර පාන ගන්න මොකටද? ඒ තමයි ඇඟ හදා ගන්න නෙවෙයි, සෙල්ලම් කරන්න නෙවෙයි, ඒ වගේම ඇඟේ පතේ හයිය පෙන්වන්න නෙවෙයි, ශරීරයේ කෙටු තැන් වශයෙන් පුරව ගන්න නෙවෙයි, ලස්සන වෙන්න නෙවෙයි, මේ කය පවත්වා ගන්න විතරයි, ජීවත් වෙන්න විතරයි, වෙහෙස නැති කර ගන්න විතරයි. ඒ වගේම තමන් ගත කරන උතුම් ජීවිතයට අනුග්‍රහ පිණිස, ඒ වගේම මේ දානේ වළඳලා මේ ආහාර අනුභව කරලා පරණ බඩගින්න නැති කරලා දුක නැති කරගන්න. එතකොට අලුතෙන් බඩගින්නක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මට පහසුවෙන් යහපත් විදිහට ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්න තමයි කෑම කන්න කියන අරමුණෙන් අපි කෑම කන්නට. එහෙම නැත්නම් අපි අපේ ධනවත්කම් පෙන්වන්න වෙන අරමුණකින් නම් අපි කෑම බේම ආහාර පාන ගන්න. එතකොට ආහාර පාන නිසා අපිට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අපි ආහාර පාන ගන්නකොට අපි ආහාර පාන ගැනීමේ අරමුණ, අවශ්‍යතාවය, අත්‍යවශ්‍යතාවය දැනගෙන ඒ දේ කරාම ආහාර පාන නිසා අපිට කෙලස් ඇතිවීම නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් පරිහරණය කිරීම නිසා යම් අපිට කෙලසුන් ඇති වෙනවා නම් ඒව නැති කරගන්න පුළුවන් ක්‍රමය තමයි මේ ගෙවල් දොරවල් අපි පාවිච්චි කරන්නේ. මොකටද අපිට ගෙවල් දොරවල් මොකටද කියලා අරමුණ අපි හිතන්න ඕන. එතකොට
බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ගෙවල් දොරවල් පරිහරණයේ අරමුණ තමයි හීතලෙන් උණුසුමෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුවෙන් සුළඟින් සර්පයන්ගෙන් වන ඒ කරදර වලින් ඒ වගේම දේශගුණික පීඩා වලින් වැළකීලා නිදහසේ ජීවත් වෙන බණ භාවනා කරන්න ඕන නිසා තමයි අපි ගෙවල් දොරවල් පරිහරණය කරන්න කියන අරමුණෙන් ඒවා පරිහරණය කරන්නට ඕන. ඒ වගේම ගිලම්පස බෙහෙත් පරිහරණයේ අරමුණෙන් තියෙන බුදුහාමුදුරු සිහිපත් කරනවා ඇඟේ පතේ පීඩාවන් නැති කරගන්න ලෙඩ දුක් නැති කරගන්න ඒ වගේම පීඩාවකින් තොරව වාසය කිරීම විතරයි කියන අරමුණ තමයි බෙහෙත් පරිහරණය කිරීමේදී අපි තුර තියෙන්න ඕන. එතකොට ඒ විදිහට මේ සිව්පසේ පරිහරණයේදී නුවණින් මෙනෙහි කිරීම තුළින් අපිට නැති කරන්න පුළුවන් කෙලෙස් පිළිබඳව බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම හතරවෙනි කාරණාව විදිහට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා වීරයෙන් ඉවසීමෙන් නැති කරන්න ඕන කෙලෙස් පිළිබඳව. එතකොට ඉවසීම නැති වුණොත් පීඩාකාරී ප්‍රශ්න හැදෙනවා. එන්නේ ඉවසීම නැති වුණාම හැදෙන පීඩාකාරී ප්‍රශ්න නිසා හටගන්න කෙලෙස් අපි ගාව ඉවසීම තියෙනවා නම් හටගන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. මොනවද බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා? හීතල වෙලාවට, රස්න වෙලාවට, බඩගින්න වෙලාවට, පිපාස වෙලාවට, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන් කරදර ඇති වෙන වෙලාවට, සුළඟ අවුව නිසා ඇතිවන කරදරවලදී, සර්පයන්ගෙන් කරදරවලදී, නපුරු වචන වලින් බැනුම් අහන්න ලැබෙනකොට ඇතිවන වේදනාව, ඒ වගේම ගොඩාක් දරුණු කරකස, නපුරු, අමිහිරි, අකමැති, මාරාන්තික දුක් වේදනා ශරීරයෙන් ලැබෙනකොට ඇතිවන වේදනාව, මෙන්න මේ කියන අවස්ථාවලදී අපිට ඉවසන්න පුළුවන් නම් ඒවා නිසා අපි තුළ නැවත නැවත කෙලෙස් හට ගන්නවා නම් ඒවා නිසා අපි තුළ කෙලෙස් හට ගැනීමක් තියෙනවා නම් ඒ කෙලෙස් අපිට හට ගැනීම නැති කරලා දාන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඉවසීමෙන් කෙලෙස් නැති කරන්න ඕන ක්‍රමයේ පිළිබඳව සිහිපත් කරමින් තමයි බුදුහාමුදුරුවෝ එතෙන්දී සිහිපත් කළේ. ඊළඟට පස්වෙනි කාරණාව විදිහට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා ඊළඟට කෙලෙස් නැති කරන්න පුළුවන් ක්‍රමය තමයි නුවණින් යුක්තව මග ඇරලා දාන්න ඕන. මග හැරලා යන්න ඕන. මොනවද? ඒ කියන්නේ සමහරක් දේවල් මග හැරලා දැම්මට පස්සේ නුවණින් පාවිච්චි කරලා නුවණ පාවිච්චි කරලා ඒවා අත්හැරලා දැම්මට පස්සේ ඒ දේවල් නිසා අපිට පීඩාකාරී ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මොනවද? ඒ බුදුහාමුදුරුවෝ සිහිපත් කරන නපුරු අලියතුන්, නපුරු අශ්වයන්, නපුරු හරකා, දරුණු බල්ලා, සර්පයන්, කාණු, කටුසහිත වනලැහැ, හෙළවල්, ප්‍රපාත, අසුචි වලවල්, කුණු වතුර පිරිච්ච වලවල්, ඒ වගේම නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලා, කියන උත්තමයන් වහන්සේලා ගර්හාවට ලක්වන නොගලපෙන තැන්වල වාඩි වෙන කියන නොගලපෙන පුද්ගලයන් අසුරු කිරීම, පවිත්‍ර පුද්ගලයන් ආශ්‍රය කිරීම, මේ වගේ දේවල් අපි අත්හැරලා දැම්මට පස්සේ අපිට ඒවා නිසා ප්‍රශ්න ගැටලු ඇති වෙනවා නම්, කෙලෙස් ඇති වෙනවා නම් ඒවා නැති කරගන්න පුළුවන්කමක් ලැබෙන නිසා නුවණින් පාවිච්චි කරලා මගහැරීම තුලින් පීඩාකාරී ප්‍රශ්න ඇති වෙන ඒ කෙලෙස් හට ගැනීම නැති කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරන කෙනේ මේ දේවල් නුවණින් පාවිච්චි කරලා නුවණ පාවිච්චි කරලා මගහැරීම තුලින් මේ දේවල් අපිට කෙලෙස් ඇතිවීම වළක්වා ගන්න පුළුවන් කියලා. ඒ වගේම 6 වෙනි කාරණාව තමයි නුවණ පාවිච්චි කරලා දොස් දැක දුරු කිරීමෙන් නැති කරන්න ඕන කෙලෙස් පිළිබඳව බුදුහාමුදුරුවෝ සිහිපත් කරන. ඒ කියන්නේ නුවණ පාවිච්චි කරලා ඒකේ තියෙන ආදීනව දැකලා දොස් දැකලා අපි නැති කරන්න ඕන කෙලෙස් තියෙනවා. ඒ තමයි කාම සිතුවිල්ලක් ආවම, තරහ සිතුවිල්ලක් ආවම, හිංසා සිතුවිල්ලක් ආවම, ඒ වගේ පාපී සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල නිසා මට පීඩාකාරී ප්‍රශ්න හැදෙනවා, කෙලෙස් ඇති වෙන බව දැනගෙන අපි ඒ දේවල් වල තියෙන ආදීනව, දැන් මේ කාම සිතුවිල්ල නිසා මට ඇතිවන ආදීනවේ, මේ තරහ සිතුවිල්ල මම ක්‍රියාත්මක කරන්න ගියොත් මට ඇතිවන ආදීනවේ, මේ හිංසාකාරී සිතුවිල්ල මම ක්‍රියාත්මක කළොත් මට ඇතිවන ආදීනව දැකලා නුවණින් ඒ දොස් දැකලා දුරු කරන්න ඕන කෙලෙස් පිළිබඳව තෙන්දි බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. එතකොට ඒ සිතුවිලි අත්හැරලා දැම්මම අයින් කරාම නැත්තටම නැති කරාම ඒ පීඩාකාරී ප්‍රශ්න හැදෙන කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. අවසාන ක්‍රමයේ විදිහට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා සමත විදර්ශනා භාවනාව. ඒ කියන්නේ භාවනා කිරීමෙන් නැති කරන්න පුළුවන් කෙලෙස් පිළිබඳව. එතෙන්දි බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා සමත විදර්ශනා භාවනාව වැඩිම තුලින් බොජ්ජංග ධර්ම පහළ වෙනවා. ඒ බොජ්ජංග ධර්ම හරහා අර පීඩාකාරී ප්‍රශ්න හැදෙන කෙලසුන් හට ගැනීම කෙලස් හට ගැනීම දුරු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. එතකොට මේ බොජ්ජංග ධර්මයන් කියලා කියන්නේ විවේකයේ අසුරු කරපු දෙයක්, ඒ වගේම විරාගය අසුරු කරපු දෙයක්, ඒ වගේම නිරෝධය අසුරු කරපු දෙයක්, නිවනට නැඹුරු වෙච්ච ස්වභාවය තමයි බොජ්ජංග ධර්ම වල තියෙන්නේ. එතකොට මේ බොජ්ජංග ධර්ම හත තමයි සති, ධම්ම, විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන මේ බොජ්ජංග හත. එතකොට සතිය හෙවත් සිහිය බලපවත්වනකොට අපි ගාව තියෙන සති සම්බොජ්ජංගේ.
ඒ වගේම ත්‍රිලක්ෂණය හොඳට නුවණින් විමසනකොට අපි ගාව තියෙන ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඒ වගේම වීරය බලවත්ව තියෙනකොට අපි ගාව තියෙන විරිය සම්බොජ්ජංගේ. ප්‍රීතිය අපි ගාව බලවත්ව තියෙනකොට අපි තුළ තියෙන ප්‍රීති සම්බොජ්ජංගේ. ඒ වගේම කායික මානසික සැහැල්ලුව බලවත්ව පවතිනකොට අපි ගාව තියෙන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ වගේම සමාධිය බලවත්ව තියෙනකොට අපි ගාව තියෙන සමාධි සම්බොජ්ජංගය. උපේක්ෂා බලවත්ව තියෙනකොට අපි ගාව තියෙන උපේක්ෂා සම්බොජ්ජංගය. එතකොට මෙන්න මේ කියන විදිහට භාවනාව තුළින්, ඒ කියන්නේ බොජ්ජංග ධර්ම වැඩි දියුණු කිරීම තුළින්, බොජ්ජංග ධර්ම තුළින් අපි තුළ ඇතිවන පීඩාකාරී ඒ ප්‍රශ්න හැදෙන ආශ්‍රවයන් හට ගැනීම දුරු කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු සිහිපත් කරනවා. ඒ බොජ්ජංග ධර්ම වර්ධනය කිරීම තුළින්, වැඩි දියුණු කිරීම තුළින්, බොජ්ජංග ධර්ම තුළින් කියන භාවනා කිරීමෙන් කෙලෙසුන් නැති කරන්න පුළුවන් කියලා එතෙන්දී බුදුහාමුදුරු සිහිපත් කරනවා. එතකොට මෙන්න මේ විදිහට ක්‍රම 7ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා මේ කියපු ක්‍රම 7ට අනුව කෙලෙසුන් නැති කරපු භික්ෂුව, ඒ වගේම සියලුම කෙලෙසුන්ගෙන් සංවරයට හේවත් මිදීමටපත් වෙච්ච තණ්හාව නැති කරපු, හැම බන්ධනයක්ම උදුරලා දාපු, මානිය දුරු කරපු, ඒ වගේම සියලුම දුක් නිමා කරපු කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ කියන්නේ මෙන්න මේ කියපු ක්‍රම 7ට අනුව කෙලෙස් නැති කරපු කෙනා සම්පූර්ණ දුක නැති කරපු, මානිය ඒ වගේම තණ්හාව නැති කරපු, ඒ වගේම මානිය දුරු කරලා දුක් දුරු කරපු, නිවා කරපු, සංයෝජන සියල්ලක්ම දුරු කරපු කෙනෙක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ. එතකොට එතෙන්දී කෙලෙසුන් නැති කරන ක්‍රම 7ක් පිළිබඳ බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ තමයි මොනවද? දර්ශනයෙන් සෝවාන් ආදී මාර්ගඵල නුවණින් දුරු කරන්න ඕන කෙලෙස් තියෙනවා. සංවර වීම තුළින් අපිට දුරු කරන්න පුළුවන් කෙලෙස් තියෙනවා. නුවණින් යුක්තව පාවිච්චි කිරීමේදී නුවණ පාවිච්චි කිරීමෙන් අපිට දුරු කරන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ වගේම ඉවසීම නිසා අපිට කෙලෙසුන් පාලනය කරගන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. ඒ වගේම බැහැර කිරීමෙන් අපිට කෙලෙසුන් පාලනය කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. ඒ වගේම නුවණින් සලකා දුරු කිරීමෙන් අපිට ඒ කෙලෙසුන් නැති කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. ඒ වගේම බොජ්ජංග ධර්ම හේවත් භාවනා කිරීමෙන් අපිට බොජ්ජංග ධර්ම දිනු කිරීම කියන්නේ භාවනා කිරීමෙන් කෙලෙසුන් නැති කරන්න පුළුවන් කියලා මේ ක්‍රම 7 පිළිබඳව බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ. තෙන්දී සුතවත් ආර්ය ශ්‍රාවකයා අසුතවත් පු탁ජනයා පිළිබඳව බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම සිහි කරන්න ඕන මොනවද, සිහි කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම සුතවත් ආර්ය ශ්‍රාවකයා පිළිබඳවත්, ඒ වගේම අසුතවත් පු탁ජනයා පිළිබඳවත් ඒ දෙදෙනා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන ආකාරය පිළිබඳව, ඒ වගේම ඒ අසුතවත් පු탁ජනයා අයෝනිසෝ මනසිකාරයේ දීම නිසා ඇතිවන දෘෂ්ටි 6ක් පිළිබඳව බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම සුතවත් ආර්ය ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ බන්ධනයන් දුරු කරලා ඒ සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වන ආකාරය, කෙලෙසුන් නැති කරන ආකාරය සිහිපත් කරමින් මේ විදිහට ක්‍රම 7ක් පිළිබඳ බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කළා. එතකොට සබ්බාසව සූත්‍රය කියලා කිව්වේ සියලුම කෙලෙස් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර දේශනාව. ඒ අනුව මේ සූත්‍රය අහගෙන හිටිය වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍ර දේශනාව පිළිබඳව සතුටු වෙලා මේ සූත්‍රයේ සතුටින් පිළිගත්තා කියලා මේ සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා. එතකොට සියලුම කෙලෙසුන් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ සබ්බාසව සූත්‍ර දේශනාව තමයි මේ විදිහට අපි අද සාකච්ඡා කරලා අවසන් කරන්නට යෙදුනේ. අනන්ත සසර පුරාට අප හැමදෙනාම ලබාගත් ආසුරුම් පුණ්‍ය ශක්තිය දෙවියන්ට අධිපති සක්‍ර දෙව රාජෝත්තමයන් වහන්සේ ප්‍රධාන විරෝධ විරූපාක් දුතරාස වෛශ්‍රවණ කියන සතරවරන් දෙව රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු ඒ වගේම අනන්ත සක්වල වාසී සිළුම දෙවියන්ට බ්‍රහ්මීන්ට නාගයන්ට ආධ්‍යාත්මික උත්තමයන් වහන්සේලාට අපවත් වේදාල මාගේ ගුරු දේවෝත්තමත කරු දරංගොඩ ඉන්දසරණායක හඳුරන් වහන්සේ දමරඩ වේතනායක හඳුරන් වහන්සේ ප්‍රධාන සසර පුරාට අපවත් වේදාල සිළුම හඳුරන් වහන්සේලාටත් මේ ගිය ඥාති මිත්‍රාදීන්ටත් දායකරකාදීන්ටත් ඒ වගේ මගේ ජීවිතයට ආශිර්වාද කරන හැවණල්ල වගේ මට ආශිර්වාද කරන මගේ සුජීවත් වෙන ආදරබර මෑණියන් වහන්සේ ඇලිස්තුනා විජේවර්ධන පාසිකා මාතාව ආදරබර පියාණන් වහන්සේ කේකේඩී පීදාසනන විරූපාසක මහත්මයා ප්‍රධාන මගේ ජීවිතයට ආශිර්වාද කරන ගිහිපොදි කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැමදෙනාටමත් ඒ වගේම මටත් සසර ගමන සුවපත් කර ගන්න සුරක්ෂිත කර ගන්නට තු නිවනින් සැනසෙන්නට මේ සූත්‍ර දේශනාව ශක්තියක් වේවා, පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා
සම්බේ භූතානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ නාගානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ සත්තානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයුං දේවගණා ප්‍රසන්නා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයුං දේවගණා ප්‍රසන්නා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝසුයුං දේවගණා ප්‍රසන්නා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සංපatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි ඉසුරුපුර බෝසම්බුදු පිහිටයි